සොඳුරු හුදකලාවේ සිත් ඇලවූ අමත බුදුවදනින් සැනසී රහත් මුනිවරුන් දායාද කිරීමට තරම් සමත් වූ සදහම් සුගන්ධ සපිරි කුටියේ ගෝසිංග වන අරණ. එතකොට දැන් ඒ කාලේ යම් වීරියක් ගත්තා නම් සෝතාපන්න වෙන්න හරි මගපල ලබන්න හරි ඊට ඒ මගපලේ ලබන්න ඒකේ නාම උනත් මේ කාලේ හිටියනම් ඊට වඩා වීරියක් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඒ කාලේ තිබු අනුග්‍රහය, පරිසරය, සරල බව, ඒ වගේම මිනිස්සු තුල පිහිටලා තිබු ගුණය මේ කාලේ ගත්තාම ඒක අඩුයි. එතකොට ඔන්න දැන් ඒ කාලේ සරල ජීවිතයක ගමකෝ විවේකය කියන එක වැඩි. ඒ කාලේ මිනිස්යාට තිබුණේ සාමාන්‍ය කටයුතු කිහිපයක්. අද කාලේ මිනිස්සුත් එක බලද්දි. ඒ කියන්නේ ඔන්න සමහර විට හවස් වේගෙන ඉද්දී එයා කුඹුරට යනවා. කුඹුරු කරන කාලෙට නම් කුඹුරට ගිහිල්ලා වතුර ටික බලලා කුඹුර බලලා ඉන ගමන් හරක් ටිකක් පන්නගෙන ඉන්නවා. හරක් ටික පන්නගෙන ඉද්දී සමහර විට එන්නේ සොහන හරහා. ඒ කියන්නේ අමු සොහන හරහා. දැන් අද කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ මිනිස්සු නිකන් මේ කැලේට අරන් ගිහිල්ලා නිකන් අතහරිනවා. එයා දකින්නවා මලමිනි. මැරිලා එක දවසක් ගියපු, දෙකක් ගියපු, ඉදිමිච්චි, නිල් වෙච්චි, ඊළඟට පණුව ගහලා ඉන්නේ. සමහර මිනිස්සුත් වැදලා කනවා. කපුට වැදලා කනවා එහෙම. සමහරට හැදලා කනවා දකින්නවා. බඩවැල් ඇදගෙන යනවා දකින්නවා. සමහරට බඩ හිල් කරලා අතුණු බහන් ඇදලා කනවා. පණු පොකු සමහර විට. එහෙම ශරීර දකින්නවා. සමහර එක්කෙනෙක්ගේ හිස් කබල පැත්තක, ඉලයට පැත්තක, කොඳුයට පැත්තක, අත්යට පැත්තක, කකුලට පැත්තක. එයා දකින්න මේ මම වගේ හිටපු කෙනා. මේ අහවල් කුඹුරු ප්‍රශ්නේ තිබුණු කෙනා. මේ අහවල් ගෙදර අහවල් ප්‍රශ්නේ තිබු කෙනා. අහවල් විදිහට මෙයා ජීවිතේ බොහෝ අර්බුද වලට මැදි වෙලා හිටපු කෙනා. මේ අහවල් විදිහට ඇලිලා හිටපු කෙනානේ අහවල් පුද්ගලයන්ට. නම් වශයෙන් මෙයා දන්නවා. සමහරට මට වැඩි බාලා ඉන්නේ. මට වැඩි හිටින්නේ. මේ පුංචි දරුවොත් මැරිලා ඉන්නේ. මොකද්ද මේ ජීවිතය කියන? නැත්නම් මේකද ශරීරය කියන්නේ කියලා ශරීරය ගැන ජීවිතය ගැන එයා යම් කලකිරුණු කියන්නේ සංවේගජනක සිතින් තමයි හරක් ටික දක්වගෙන ඉන්නේ. හරක් ටිකක් බැඳලා වේලාසිනින් කෑම කනවනේ. ඒ කාලේ කරන්ට් එක නැහැ. වේලාසිනින්ම කෑම ටිකක් කාලා ඔන්න පිළ උඩට වෙලා අහස දිහා බලාගෙන දැන් අද කාලේ වගේ රේඩියෝ ටීවී ඒවිස් මොකුත් නෑ. ෆෝන් එක ඒ මොකුත් නෑ අතට ගන්න. එයාට ගන්න තියෙන මානසිකාරය තමයි මොකද්ද මේ ජීවිතය කියන්නේ. හැමදාම එකම රටාවනේ. මොකද්ද මේ ජීවිතය? මොකද්ද ඇත්ත? අහස දිහා බලාගෙන නිදහස් පරිසරේ සමහරට හඳත් පායලා. එහෙම කල්පනා කර හිටපු කෙනාට තමයි ධර්මය හම්බෙන්නේ. ඊතර යාලා තුළ තිබ්බා විවේකයේ තිබුණා. ගුණේ තිබුණා. ජීවිතය පිළිබඳ යම් සංවේගය තිබුණා. එහෙම කෙනාට ධර්මය වුණා. ඊතර යාට පිහිටන්න යමක් පිහිටලා හිටපු යමකුත් තිබුණා. ඊතර ධර්මය ඇහෙනකොට ධම්ම ඉක්මනින් පිහිටනවා. සාරවත් පොළොව තියෙනකොට ඇටේ වැටුණු ගමන් පැලවෙනවා වගේ. පොළොව කරමැටිනා. ඒතකොට දැන් මේ පරිසරය අනුග්‍රහය අඩුයි. ඊළඟට බීජේ කුච්චර කියන අපි බීජේ සාරවත් වුණත් ඒ පොළොවට අමුතියෙන් පොහොර ටික යොදන්න ඕනද නැද්ද? වතුර ටික අමුතියෙන් යොදන්න ඕනේ. නිතර රැක බලා ගන්න වෙනවා. ඇයි පොළොව සාරවත් නැහැ. ඒ වගේ දැන් ඒ කාලේ හිටපු මිනිස්සයා ඒ ස්වභාවයට වැඩි දැන් මිනිස්සුත් වෙනස්. පරිසරෙත් වෙනස්. ඒ ගුණින් පිරීලා.
ඒතකොට ප්‍රඥාව උපදින ස්වභාවය තිබ්බනකොට ගුණය අඩු වෙන මිනිස්සු තුළ. ඒ හින්දා මිනිස්සයා ගුණේ වඩා ගන්න මහන්සියක් ගන්න වෙනවා. ධර්මයෙන්ම තමයි ගුණේ වැඩින්නේ. පරිසරය සකස් කර ගන්නත් මහන්සියක් ගන්න වෙනවා. එතකොට එහෙනම් ඊට වඩා වීරියක් ගන්න වෙනවා. ඒ වීරියක් ගත්තාම එයාට යම් මඟපලක් ලබන්න පුළුවන්. අද කාලෙත් පුළුවන්. ධර්මයේ තියෙන තාක් මිනිසුන්ට පුළුවන් වීරියක් ගත්තොත් බෑ කියලා කතාවක් නැහැ. අකාලික මුනිදහම. එතකොට ඒ කාලේ නමුත් මේ කාලේ නමුත් කොයි කාලේ නමුත් වැඩෙන පිළිවෙල රටාවක් තියෙනවා ධර්මයේ. භාගතුන් වහන්සේ වදාළේ නිවනට සම්බන්ධින්න නම් මේ ක්‍රමෙමයි තියෙන්නේ. ඒ තමයි යමෙක් නිවනට සම්බන්ධිනවා නම් නිර්වාණ ධාතුවට සම්බන්ධිනවා නම් නිවන සාක්ෂාත් කරනවා නම් මේමයි පිළිවෙල. ඒ තමයි සිතට උපක්ලේශෝ පංච නීවරණ ධර්ම සංසිඳවන්න ඕනේ. සතර සතිපට්ඨාන හිත පිහිටවන්නත් ඕනේ. සත්ත බොජ්ජංග ධර්ම වර්ධනය කරන්න ඕනේ. එතකොට තමයි විද්‍යාව විමුක්ති ඵල දෙක සාක්ෂාත් වෙන්නේ. දැන් බැලුවමට ලොකු වැඩපිළිවෙලක් වගේ නේ පේන්නේ. කියන්නේ බොහෝ දුර ඈත වගේ නිකන් ගොඩක් කරන්න පේනවා. නමුත් කරන්න තියෙන එකයි. ගම්බීරයි තමයි. කරන්න තියෙන එකයි තමයි සතර සතිපට්ඨානේ වැඩිම. සතර සතිපට්ඨානේ වඩනකොට නීවරණ ධර්ම පහ යටපත් වෙනවා. බොජ්ජංග හත වැඩෙනවා. අවබෝධ ඥානය නැත්නම් විද්‍යාව පහළ වෙනවා. ඒතකොට විමුක්තිය ඇති වෙනවා. නිදහස් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි කියමුකෝ මේ ශරීරය ගැන හිතනවා. සාමාන්‍ය සත්‍යය මේ ශරීරයට අහු වෙලා ඉන්නේ. ඒ කියන්නේ සුන්දර විදිහට තමයි මේ ශරීරය දිහා බලන්නේ. මේ කවුද මේ? කීකිය නොයෙකුත් උපහැරන දදා එක එක අංගයන් ගැන වර්ණනා කරනවා. එතකොට මුලාවෙන් දකිනවා. දැන් භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? මේක හරියට දෙපැත්තේ කට බැඳපු අසූචි පුරපු මල්ලක් වගේ. දැන් කෙනෙක් ඔය සිතුවිල්ල තියාගෙන එකින් එක විමසා බලනවා. කිස් කියන්නේ මොකක්ද? කිස් කියන්නේ සුදු වෙලා, දුඹුරු වෙලා, පුලුටු ගඳ ගහ ඊළඟට බිමට වැටිලා පස් වෙලා යන එකක්. ලේන්ඩි උකුණු පිරලා ඉන්නේ. ලේ සරව මත පිහිටලා තියෙන්නේ. ඉටි වගේ වෙලා බිමට වැටිලා යනවා. මේක සුන්දරයි කියලා දැක්කට ලෝකයා, මුලාව ලෝකයා ඇත්තට මේක අසුන්දර දෙයක්. පිළිකුල් සාගත දෙයක්. සිත පිටව ගන්න සුදුසු නැති දෙයක්. ලෝම් පිළිබඳව ඒ විදිහටම දකිනවා. නියපොතු පිළිබඳව දකිනවා ගස්වල පුතු වගේ නෙමේවා. කුණු ගඳ හමන, දිර දිරා යන, කෑලි කෑලි ගැලිවි ගැලිවි යන මහත් වෙලා කැඩිලා වෙනසලා යන එක. දත් පිළිබඳව දකිනවා මැලියම් බැඳිලා, කුහර හැදිලා, නොයෙකුත් වද වේදනා දිදී වැටිලා යන එක. ගඳ ගහනවා. අම පිළිබඳව දකිනවා රැලි වැටිලා, කොටු වැටිලා, ලප කැලල් හැදිලා, සමාට හොරි දද හැදිලා, පුතු ගැලිවි ගැලිවි ගිහිල්ලා විකෘති වෙලා වෙනසිලා යන එක. මස් කියන්නේ පණුවන්ට වාස භූමියක් වගේ. පොඩි උපක්‍රමයකිනුත් පණුව ගහලා විනාශ වෙලා යනවා. ගඳ ගහනවා. නහරවැල් කියන්නේ හරියට වැල් ගොඩක් කුණු වුණා වගේ. නැත්තම් ගැඩවිලු කුණු වුණා වගේ. මේක ඇතිලා තියෙන්නේ. ඒකෙන් මේක වෙනසක් නැහැ කියලා දකිනවා. ඊළඟට අස්තික පංජරේ නැත්නම් ඇටගොඩ දකිනවා. දිරපු ගස්වල දී කැලි වගේ ගඳ ගන්නවා. ඒ විදිහට මේ දෙතිස් කුණුපියන් දිහාම බලනවා. බලන වෙලාවට කාමච්ඡන්දේයිද? තිබෙනා කාමච්ඡන්දයක් ඇද්ද යට යනවා. ඔය විදිහට කායන පස්සන වඩද්දී කාමච්ඡන්දේ යටපත් වෙනවා. ව්‍යාපාදයක් හටගනීද? තමාදිහත් අනුන්දිහත් මේ අසුචි මලු නෙමේවා කියලා දැක්කොත් දෙපැත්තේ කටවෙන උඩිනුත් අසුචි උතුරන යටිනුත් අසුචි ගලන නිතියෙන් අසුචි වැහෙන අසුචි මලු නෙමේවා කියලා හිතුවොත් අසුචි මලයකට තරහ හටගනීද? නෑ. ඒ වෙලාවට ධර්ම කියන්නේ ඇත්ත යථාර්ථය දකින්නකොට ඒක පුදුමාකාර රසයක් දැනෙනවා. ඒ වෙලාවට නිදිමතේද? අලස බවක් එන්නේ. තව තවත් ප්‍රමුදිත වෙනවා. එතකොට
එයා තුළ ප්‍රීතිය හට ගන්නවා. සැප සැහැල්ලු බව හට ගන්නවා. එයාට එයාගේ සමාධිමත් වෙනවා. එහෙම කෙනාගේ හිතේ අලස බව හටගන්නේ නැහැ. අලස බවක් වෙනවනේ ඒකත් යට යනවා. ඊළඟට සැකකුස් වෙන්නේ මේ පිළිබඳ ධම්මක පිළිබඳ දැන් ධම්මකනේ වැඩින්නේ. එහෙනම් සැකයෙන් තොර වෙනවා, විචිකිච්ඡාව දුර වෙනවා. ඊළඟට හිත විසිරෙන්නෙත් නැහැ. විසිරෙන්නේ නැහැ. උද්දච්ච කුච්චේ දුර වෙනවා. ඒ කියන්නේ යට යනවා. පංච නීවරණ යට යනවා. සතර සතිපට්ඨානෙ පිටු කරනවා. දැන් එතකොට සිහිනුවන බලවත් වෙන්නේ දැන්. කෙස් පිළිබඳව සිහින පිටවන්නේ. සිහිනුවන බෝධ්‍යංගයක් නැත්නම් අවබෝධයේ සුසු අංගයක් විදිහට බලවත් වෙනවා. සති ධර්මයෙන් ධර්මානුකූලව තමයි නොවනේ විමසීම සිද්ධ වෙන්නේ කෙස් ගහ පිළිබඳව. ධම්මිය දත් සම්මස්නාර ඇට මිදුළු මේ විදිහට දෙවිස් කුණුපියම් පිළිබඳව ධර්මානුකූල කල්පනා වෙනවා. එතකොට ධර්මයේ නොවනේ විමසනවා. ධම්ම විචී සම්බුද්ධංග ඒක අවබෝධයට සුදුසු විදිහට නොවනේ විමසීම සිද්ධ වෙනවා. ඊළඟට එහෙමිද්දී වීරිය ඇති වෙනවා. එතකොට යම් වීරියක් ඕනේ ඒක විමසන්න. එතකොට තව තවත් වීරියවන්ත වෙනවා. තව එතන වැඩෙන්නෙත් වීරිය. අවබෝධයේ සුදුසු විදිහට වීරිය වැඩෙනවා එතන. අර පහ යටපත් වෙනකොට මේ හත වැඩෙනවා. එතකොට ඒක වෙන්නේ සතර සතිපට්ඨානෙ පිහිටවීම. එතන කායानुපස්සනාවේ ඉද්දී වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඒවත් වැඩිලා යනවා. ක්‍රමානුකූල හැබැයි මුල්ුණේ කායानुපස්සනාව. ඒ මං කියපු ක්‍රමයට. ඊළඟට ප්‍රීතිය ඇති වෙනවා. වීරියවන්ත වෙහිමිද්දී ධම අවබෝධ වෙන්න වැටෙන්න ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියත් අවබෝධයට සුසු අංගයක්. ප්‍රීතියෙන් ඉන්න කෙනාට පස්සද්ධිය ඇති වෙනවා. සිත කය දෙක සැහැල්ලු වෙන්න ගන්නවා. ඒකත් අවබෝධයට සුසු අංගයක්. එතකොට උන සැපයක් වෙනවා. සැපයත් එක්ක සමාධිමත් වෙනවා හිත. සිත එකඟ වෙනවා. එකඟ වීම අවබෝධයට සුසු අංගයක්. ඊළඟට ඇලීම් ගැටීම් රහිත වූ උපේක්ෂාවකට අර නිමිත්ත පිළිබඳව පත් වෙනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අසුබයි කියලා දකින්නේ. ඊතර උපේක්ෂාවට පත් වෙන උපේක්ෂා බෝධ්‍යංගයක්. ඒ කියන්නේ පරම උපේක්ෂාවෙන් එහෙම අවබෝධ ඥානයක් ලැබුවට පස්සේ එයාට ඒ කියන්නේ විද්‍යාව පහළුණා කියන එක. එතකොට එයාට හිතට උපක්ලේශ වූ නැත්නම් කෙලෙසුන් ඇද්ද ආශ්‍රව ශේ වෙනවා. ඉතින් විමුක්තියට පත් නිදහස් වෙනවා. විද්‍යා මුක්ති ඵල දෙක සාක්ෂාත් කරා කියන්නේ අනිර්වාණය සාක්ෂාත් කරා කියන දේ කියන්නේ නිවනට සම්බන්ධ වෙනවා. නේද? ওই විදිහටමයි ඊතර නිවනට සම්බන්ධ තියෙන්නේ. එතකොට යමෙක් සෝතාපන්න වෙනවා නම් සෝත කියන්නේ දහම් සැඩපහර. එතකොට එතන මොකද්ද හඳුන්වන සැඩපහර? දහම් සැඩපහර ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකට පැමුණා කියන්නේ. ඒක දැක්කා කියන්නේ. යමෙක් දුක දැක්කනම් යා පංච උපාදානස්කන්ධය දැක්කා කියන්නේ. උදාහරණයක් විදිහට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒතර දුක කියලා කිව්වොත් හකුලුවා. නැත්නම් හකුලුවා කිව්වොත් පංච උපාදානස්කන්ධයම තමයි දුක කියන්නේ. ඒතර යමේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දැක්කොත් එයා දුක දැක්ක වෙනවා. ඒතර යමෙක් සෝතාපන්නයි නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව වැටහීමක් තියෙනවා. නැත්නම් හේතුඵල ධර්ම පිළිබඳව යම් වැටහීමක් තියෙනවා. පටිච්චසමුප්පාද කියන හේතුඵල ධර්ම. එතකොට අපි උදාහරණයක් විදිහට පංච උපාදානස්කන්ධෙම ගමුකෝ. ඔන්න රූපය පිළිබඳව එයා දකිනවා. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගෙන සතර මහා ධාතු නැතිවීමේ නැති වෙලා යන එකක්. යම් කිසි රූපයක් ඇද්ද ඒක සතර මහා ධාතුන්ගෙන් හටගෙන සතර මහා ධාතු නැතිවීමේ නැති වෙලා යන එකක්. නැත්නම් නැසී වෙනසී යන එකක්. රූපපතිතිකෝ භික්ඛවේ රූපන්ති උච්චති. නැසී වෙනසී යන නිසා සිඳී විදී යන නිසා රූපයයි කියනු ලැබේ. ඒ විදිහට රූපය පිළිබඳව දකිනවා. එතකොට රූපය කියන්නේ හේතුවකින් හටගෙන හේතු නැතිවීමේ නැති වියනවා. මොකක්ද හේතුව? සතර මහා ධාතු. සතර මහා ධාතු වෙනස් වීම රූපේ වෙනස් වෙලා යනවා. ඊළඟට වේදනාව පිළිබඳවත් එයා දකිනවා. කොහොමද? ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශය නැතිවීම වෙනස් වීම නැති වෙලා යන එක. වේදනාව කියන්නේ. එතකොට මොන වේදනාවද? චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව.
ඇහත් රූපත් ඇහැට පෙන් රූප ඊට විඥානය. රූප දැන ගැනීම. දැන ගැනීම කියලා කියන්න පුළුවන් විඥානය කියන එක සමාන වචනයක්. කනත් සද්ද දැන ගැනීම නැත්නම් විඥානය. නාසය ගඳ සුවඳ විඥානය. ඒක තමයි ස්පර්ශය තුන එකතුව ස්පර්ශය විදිහට තුනේ එකතුව. තින්න සංගති පාස. ඊළඟට දිවත් රසයත් විඥානය, කායත් පාසත් විඥානය, මනසත් අරමුණු විඥානය. ඔය එකතු වීමෙන් වේදනාවට ගන්න. එහෙනම් මේ එකතු වීම නැති වෙනකොට වේදනාව ඊට අදාළ වේදනාව නැහැ. ඒ විදිහට දකින්න හේතුඵල ධර්ම. ඊළඟට ස්පර්ශයේ හේතුවෙන් හටගෙන ස්පර්ශයේ හේතු නැතිවීමෙන් නැති වෙලා යන සංඥා පිළිබඳව දකින්න. ඊළඟට සංස්කාරය පිළිබඳව නැත්නම් චේතනාව පිළිබඳව දකින්න කොහොමද? ස්පර්ශයෙන් කරන ස්පර්ශ නැතිවීම නැති වෙලා යන එක. විඥානයත් නැත්නම් දැන ගැනීම පිළිබඳව දකින්නවා. නාම රූපයෙන් හටගෙන නාම රූප නැතිවීම නැති වෙලා යන එක. එතකොට උදාහරණයක් විදිහට අපි කියමුකෝ මේ ගහ කියලා. නාම රූප තමයි. උකට අදාළ රූපයක් ඇද්ද? ඒකත් දැනගන්නවා. නාම රූප තමයි විඥානෙ වෙන්නේ. විඥානෙ වෙන්නේ මොනවාද? නාම රූප. ඊළඟට ඊට අදාළ වේදනාවක් ඇද්ද? අපි මේ ගහ පේනවා අපිට. වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාවක් හට ගන්නවා. ඒකත් දැනගන්නවා. අඳුන ගන්නවා. ඒකත් දැනගන්නවා. චේතනා පාල කරනවා ගහ කියලා. ඒකත් දැනගන්නවා. මෙනෙහි කරනවා. ඒකත් දැනගන්නවා. මේක ස්පර්ශන ඒකත් දැනගන්නවා. නාම රූප තමයි දැනගත්තේ. දැනගන්න තියෙන්නේ නාම රූප. එතකොට විඥානය ගැන කතා කිරීමේදී නාම රූප වලින් තොර විඥානයක් කතා කරන්න බෑ. එහෙනම් විඥානය හටගෙන තියෙන්නේ මොකද? නාම රූප වලින්. නාම රූප නැත්තම් විඥාන ගැන කතාවක් නෑ. එහෙනම් නාම රූපයෙන් හටගෙන නාම රූපයෙන් නැති වෙන දෙයක් තමයි විඥානය කියන්නේ. ඒකේ විදිහට දැනගන්නවා. ඒක ලෝකේ කියලා පංච උපාදානස්කන්ධ ලෝකෙනේ හැමතැනම තියෙන්නේ. එතකොට මුළු ලෝකෙටම ගලපලා බලද්දී මේකමයි තියෙන්නේ. ඒ ඔකමනේ දැක්කේ ආයතන හයෙන් මොකක් දැක්කන පංච උපාදානස්කන්ධේ ලෝකයේ දැක්ක වෙනවනේ. එතකොට එයා දකිනවා කෙලස් තමන් තුනේ තුනිනවා. රාග දේශ මොහ අඩු වෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක දකිනකොට මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මේක දකිනකොට මේ රාග දේශ මොහ අඩු වෙනවා. එයා කල්පනා කරනවා ඒකාන්තයෙන් යමෙක් මේ ධහම අවබෝධ කරගෙන වදාලාද ධර්මානුකූල වැටහීම වෙනවා. එහෙනම් ඒකාන්තයෙන් මේකේන ධර්මයේ මේ ධර්මය අවබෝධ කරගෙන නම් වදාලේ. ඒකාන්තයෙන්ම රාග දේශ මොහොනින් තොරව දින්නේ රාග දේශ ඇතුව දින්නේ. තොරව අරහං ගුණي බැස ගන්නවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. අය වෙනස් කරන්න පුළුවන්ද? කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ධහමත් දැකලා තමයි ධර්මානුකූල කල්පනාවෙන් ආවේ. මොන සෝතාපන්න වෙන විදිය. ධර්මානුකූලව එන්නේ. ඊළඟට මේකේ ඒ කෙනාට ඒ උත්තරමයට තව කෙනෙක් කියලා දුන්නේ නැත්නම් ගුරුවරයෙක් නැත්නම් තමන්ම නම් අවබෝධ කළෙත්. තමන්ම නම් අවබෝධ කළේ. හොයාගෙන මේක. එන ගුරු උපදේශ රහිතව ධර්ම අවබෝධ කරගෙන තියෙන මේ ධහම. එන සම්මා සම්බුද්ධයි කියන ගුණය දැස ගන්නවා. එහෙනම් යම් ධහමකට පැමිණලා යම් අවබෝධයකට පැමිණලා රාග දේශ මොහ නැති කරගත්තා නම් නැති වුණා නම් ආය රාග දේශ මොහ තියෙන කෙනෙක් විදිහට හැසිරෙයිද? නැහැ. ඒ අවබෝධයට අනුව තමයි හැසිරීම. විද්‍යාවට අනුව හැසිරීම. චරණය, විද්‍යාචරණ සම්පන්නයි කියන ගුණ දැස ගන්න. එහෙනම් යමෙක් මේ ධහම අවබෝධ කරගත්තා නම් රාග දේශ මොහ නැති වුණා නම් මේ තමන් වඩන්නා වූ නිවන් මාගේ උන්වහන්සේ අවසානට වඩලාද නැද්ද? එහෙනම් මේ තමන්ට ඉපදුණු සොඳුරු නිවන් මාගේ අවසානටම ගමන් කරලා සුගතයි. ඒ ගුණي ප්‍රස ගන්නවා. ඊළඟට පංච උපාදානස්කන්ධ ලෝකේ අවබෝධ කරගත්තා තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ යම් තාක් දිවසින් වේවා යම් තාක් ලෝක දැක්කාද දැනගත්තාද දැකගත්තාද ඒ සියලු තැන්වලත් ඇත්තේ පංච උපාදානස්කන්ධ ලෝකේ බව භාග්‍යතුන් වහන්සේ පිළිබඳ වැටහීම ඒකාන්තයෙන් තියෙනවා. ඒක තමන් දැකපු වටපිටාව තුළ මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා අසුභයි කියලා දැක්කම එනම් භාග්‍යතුන් වහන්සේ යම් තාක් දිවි ලෝක බ්‍රහ්ම ලෝක වේවා යම් තාක් ලෝක දැක්කනම් ඒ භාග්‍යතුන් වහන්සේට අදාළ ලෝකයක් ඇද්ද
භාගතුනාසේගේ ආයතන 6 ක්‍රියාත්මක වෙච්ච විදිහ අනුව ඒක දිවසින්දා ඊට එහායින් ප්‍රමාණයක් දැක්ක ඒක සීමාවක් නැහැ. ඒ තාක් හැබැයි පංච උපාදානස්කන්ධය තමයි තියෙන බුදු කෙනෙකුගේ ඥානයත් අනුව. ඒ තාක් පංච උපාදානස්කන්ධය තමයි එතනක් තියෙන්නේ. ඉන වැටීම ආවා. එතකොට භාගතුනාසේ සියලු අවබෝධ කළා කියන අදහසට තමන් එනවා. ඒ අවබෝධයට තමන් එනවා. ඒ ගුණي බැස ගන්නවා. ලෝක විදූ කෙනෙකුට. එතකොට තමන් මේ ධහම මේ විදිහට පුරුදු කරද්දී දමන වෙනවද නැද්ද? දමන වෙනවා. මෙච්චර කාලයකට හික්මින් නැති අසම්වර හිත සම්වර වෙනවා. තමන්ම දකිනවා. එහෙනම් උන්වහන්සේ තුලින් මේ ධහම පැරණෙන්නේ. පුරුෂයන් දමනය කරන උතුමෙන්ද නැද්ද? පුරුෂයන් දමනය කරන උතුමන් වහන්සේ. අනුත්තර පුරුෂ ධම්ම සාරථී කෙනෙකුනේ දැක ගන්නවා. යම් දෙවියෙක් වේවා මිනිසෙක් වේවා කියන ප්‍රඥාව උපදවන්න පුළුවන් සත්‍යයක් ඇද්ද? ඒ සියලු දෙනා මේ නිවනට සම්බන්ධිනවා නම් අනිවාර්යෙන් මුන්නාසයෙන් අහගන්න ඕනේ. මේ මගම අහගෙන මේ මගේ ගමන් කරන්න වෙනවා. සත්තා දිව මනුස්සාන. අනුත්තර කියන්නේ උතුම් කියන එක. ඔව්. ඒ කියන්නේ උතුමන් වහන්සේ. පුරුෂ ධම්ම සාරථී. පුරුෂයන් දමනය කරන උතුමන් වහන්සේ. එතකොට සත්තා දේව මනුස්සාන බුද්ධ ගුණي පැස ගන්න. දැන් තමාට පංච උපාදානස්කන්ධ දුක අවබෝධ වෙනවා. මේ දුකට ඇල්ල හිටි අනම්බෝධිත එක්ක ආව තණ්හාව නිසා. දුක හටගත්තේ. දුක හටගත්තේ තණ්හාව නිසා. ඒතර අවබෝධ වෙනකොට තණ්හාව දුර වෙනවා. ඒතර තණ්හාව නිරුද්ධ වෙනවා. නිරුද්ධ වීම. එතකොට ඒ තාක් වඩපු මාර්ගය තමයි අරිෂ්ඨාංග මාර්ගය. ওই විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය Tamanට අවබෝධ වෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අවබෝධ වීම පිණිස දහම් දෙසලා. බුද්ධ ගුණය දැස ගන්න. මෙහිම දහමක් හොයාගන්න සුළුපටු කෙනෙකුට පුළුවන්ද? බෑ. මහා ගුණ කඳකින් යුතු උන්වහන්සේ භගවානම් වනසේක කියලා ඒ ගුණය දැස ගන්න. ඔන්න බුදු ගුණ නමේ දැසගත්තා. වෙනස් කරන්න පුළුවන්ද කාටවත් බෑ. සක්කාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේ නමනාකොට ධම දෙසුවා නම් අවබෝධ කරන්න පුළුවන්. බෑ. මනාකොට දෙසුවා. එතකොට මේ විදිහට ප්‍රඥාවෙන් දකින්න අනිවාර්යෙන් හිතේ සංසිඳීමක් ඕනද නැද්ද? සංසිඳීමක් ඕනේ. එහෙනම් ප්‍රඥාව වඩන්න සමාධියක් ඕනේ. සමාධිය වඩන්න හිත ඇතුලේ චෝදනා පැනගෙන කෙනෙකුට පුළුවන් වේද මේක කරන්න? එහෙනම් සීලයක් ඕනේ. එහෙනම් සීල සමාධි ප්‍රඥා විදිහට වැඩ පිළිවෙල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් මනාකොට දෙසූ දහමක් ඒක. සක්කාත භගවත ධම්ම සම්දිස්තිකෝමි. දැන් තමයි මේ ජීවිතේ මේ දකින්නවනේ. සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතේ දකින්න පුළුවන් එකක් නෙවෙයි. අකාලිකයි. මෙනෙහි කරන වෙලාවේ දකින්න එකක්. මෙනෙහි කරන කාලේ දකින්න එකක්. අදුදීට මෙනෙහි කරලා හෙට හවසට අවබෝධ වෙන එකක් නෙවෙයි මේක. ඇයි පස්සිකයි. ඇවිත් බලන්න මේක මෙනෙහි කරලා බලන්න කියලා කියන්න පුළුවන් කෙනෙකුට. දහමේ ගුණ. දහමේ ගුණය බැස ගන්න විදිය බලන්න. ඕපනායික තමා තුලින් බලන්න තියෙන්නේ. ඔබ මේක මෙනෙහි කරලා බලන්න මට අවබෝධ වෙයි කියලා කියන්න පුළුවන්ද? නෑ. තමා මෙනෙහි කරොත් තමාට අවබෝධ වෙන්නේ. තමා තුලින් බලන්න තියෙන්නේ. ඕපනායිකයි පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤෝ. දැන් Taman දැක්කා කෙලස් දුරු ගියා. හැබැයි සම්පූර්ණ දුරුනේ නෑ. එහෙනම් ඥානෙ ලැබෙන තරමට අවබෝධයයි. පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤෝ හේති. මේ විදිහට ප්‍රඥාවට අනුව අවබෝධ වෙලා යන එකක්. ඕන ඊළඟට එයා සංඝයාගේ ගුණ බලනවා. සංඝයා ගුණ කෙරේ බැස ගන්නවා. කොහොමද ධර්මානුකූල බැසගන්නේ? සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. මේහිම ධර්ම මෙනෙහි කරන පිරිසක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාලා ප්‍රඥාව ලැබලා තමයි. මේ ප්‍රඥාවෙන් නුවණ මෙනෙහි කරන පිරිසක් තමයි. හැබැයි ඒ පිරිස සමාධිමත් සිතක් පුරුදු කරන අයද නැද්ද? පුරුදු කරන පිරිසක් වෙන්න ඕනේ. නෑ සමාධිමත් සිතක් නැත්නම් මේ බලන්න බෑ. ඒ වගේම සිල්වත් වෙච්ච පිරිසක්ද නැද්ද? සිල්වත් වෙච්ච පිරිසක්. එහෙනම් සීල සමාධි ප්‍රඥා වඩන පිරිසක් කියන්නේ. සීල සමාධි ප්‍රඥා වඩන පිරිසක් කියන්නේ. එයා ඒ ගුණي බැස ගන්නවා. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. එතකොට මෙහෙම දහම පුරුදු කරනකොට ඇදගති තියෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඉරිසියාව, ක්‍රෝධ, මාන, කුහකකම් ඒවා තියාගෙන මේ දහම හුරු කරන්න පුළුවන් මේ විදිහට. බෑ.
ඒ වගේම මේ සීල සමාධි ප්‍රඥා මේ වඩා ගද්දි කෙලින්ම කොහොමද තියෙන්නේ මේ මග? නිවනට. නිවන කරා, නිවීම කරා. කෙලෙස් දුරු වීම කරා, ආශ්‍රව ඡේ වීම කරා තමයි යන්නේ. නිර්වාණ ධාතුව තමයි අවසානට සම්වේදීම සිද්ධ වෙන්නේ. ඍජු මග. එහෙනම් මේ මග වඩන පිරිස අනිවාර්යයෙන්ම ඍජු ප්‍රතිපදාවක ඉක්මන පිරිසක්. මෙහිම පිරිසක් ඉන්නවනම් Taman මෙනෙහි කරන දහම මෙනෙහි කරන වගේ පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස ඉන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ වදාළ දහම ඉක්මන පිරිස. ඒක තමයි ශ්‍රාවක සංඝෝ කියලා ගන්නෙ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම ජීවිතය අතහැරලා ඒ දහමට කැප කළා ජීවිතේ. එහෙනම් ඒ එතන තමයි ඉන්නේ පිරිස. බලන්න පැහැදීමෙන් විදිය. සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි. දැන් තමන් මේ දහමේ හික්මීම තුළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් කරගත්තා. එහෙනම් යමෙක් මේ දහමේ හික්මීද යම් පිරිසක් ඉඳීද මේ දහම පුරුදු කරයිද එයාටත් එන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. අවබෝධ කරන පිරිසක්. ඥානී ලැබීම පිණිස හික්මින පිරිසක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ ඥානය. සාමිචිපටිපන්න. එහෙනම් ඒ පිරිස ලෝකේ උත්තම දේ හැටියට ප්‍රකාශ කරන්නේ මොකද්ද? මේක. ඒ උත්තම දේ හැටියට ලැබීම මේක. උත්තම දේ හැටියට ඒ පිරිස ලැබීම මේක. ලෝකයට උතුම් දේ හැටියට පවසන්නේ මේක. වෙන දේවල් කතා කරයි සමහර විට. ඒ කියන්නේ ආගිය තොරතුරු කතා කරයි, සාරාණීය කතාව කරයි. හැබැයි උතුම් දේ හැටියට කියන්නේ මේ දේ උතුම් දේ හැටියට බෙදන්නේ මේක. සාමිචිපටිපන්න. යදිදං චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලා. හත් පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8 දෙනයි, යුගල වශයෙන් ගත්තොත් 4 දෙනයි. එයාට දැක්කනේ ප්‍රඥාව විතරට අවබෝධ වෙලා යන්නේ කියලා. එයාගෙම දැක්කනේ ඒක සම්පූර්ණ කෙලෙස් දුරුන්නේ නැහෙනේ. ඒකත් එක්ක අවබෝධ කරගන්නවා. පුද්ගල වශයෙන් ගත්තොත් මේකේ 8 දෙනයි, යුගල වශයෙන් ගත්තොත් 4 දෙනයි. ඒස් භගවතු ශ්‍රාවක සංඝ, ශ්‍රාවක සංඝ රත්නය ආහුනේයයි, පාහුනේයයි, දක්ඛිනේයයි. එතකොට ආගන්තුක වැඩියොත් නේ දුරට ගිහිල්ලා වුණත් හොයාගෙන දම්පැන් පූජා කරන්න සුදුසුයි. ආගන්තුකව හම්බ වෙච්ච වෙලාවක, මුණ ගැහිච්ච වෙලාවක අපෝපස්ථාන කරන දම්පැන් පූජා කරගන්න සුදුසුයි. දක්ඛිනේයයි පින් සලකාගෙන දාන දෙන්න සුදුසුයි. අංජලි කරණීයයි ඇඟිලි බැඳගෙන මෙහෙම පිරිසක් ඉන්නවනම් වන්දනා කරන්න සුදුසුයි. ලෝකයට අනුත්තර වූ පින්කෙත. පින් අස්වරුණලා ගන්න තියෙන අනුත්තර වූ පින්කෙත. ඒ විදිහට දහම් බුදු ගුණ කෙරේ, දහම් ගුණ කෙරේ, සංඝ ගුණ කෙරේ බැස ගන්න යා. ඒ සෝතාපන්න ශ්‍රාවකයා එයා දන්නවා මේ දහම් මෙනෙහි කරන්න අනිවාර්යෙන් සමාධිමත් සිතක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. සමාධිමත් සිතක් තියෙන්න ඕනේ. සිල්වත් තියෙන්න ඕනේ නැද්ද? හිත ඇතුලේ චෝදනාව දුරු වෙන්න ඕනේ. ආශ්‍රව මේ ප්‍රහාණය වෙනවා. කියන්නේ මේ ආශ්‍රව කියන්නේ මේ සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන ආශ්‍රව නෙමෙයි. යම් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. එතකොට සංයෝජන ධර්ම තුනක් නැති වෙන එක තමයි සීලබ්බත පරාමාස. එයා දන්නවා පිරිසුදු වෙන්නේ දහම් මගින් මේකෙන්. භාග්‍යතුන් වහන්සේ වදාළ ක්‍රමයට. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙසූ සිල්පද පවා පරාමර්ශණය කරගෙන නැහැ. අතහැරලත් නැහැ. සීලේ වඩන්නේ සමාධි උපකාරක ධර්ම විදියට. එතකොට එයා තුලින් වෙන්න බෑ අම්මා මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ දේශිතින් සෙලවීම, රහතන් වහන්සේලා මග ඝාතනය කිරීම, සම්මුඛ වේද වෙන්න බෑ. ආර්ය උපවාද වෙන්න බෑ. නමුත් එයා තුලින් අනික් දෙයක් වුණත්, ප්‍රමාදයක් වුණත් එයා ප්‍රමාදී තුල පිහිටලා නැහැ. එයා ඒ ප්‍රමාදී කරන්නේ, සත්තු මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාමසේවනය කරන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියන චේතනාව තුල පිහිටලා ඉන්නේ. නිතර ඒ තුල පිහිටලා ඉන්නේ පිරිසුදු කෙනෙක් කියලා. හැබැයි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. එතකොට හැබැයි ඒක ප්‍රමාදී කියන්නේ පිරිසුදු වෙන්න ඕනේ ක්‍රමෙ පිරිසුදු වෙනවා. ආරිකාන්ත සීලය නිතර පිරිසුදු කරපු සීලයක් තියෙනවා. එතකොට එයා ආරිකාන්ත සීලය තුල පිහිටනවා. එතකොට මොකද්ද? සීලබ්බත පරාමාසය. ඊළඟට විචිකිච්ඡාවක් එයා තුල නැහැ. විචිකිච්ඡාවක් නැහැ. විචිකිච්ඡාව කරන්නේ කොහොමද? දහමග දැක්කනේ. ඒකෙම අවසානට ගියාම නිවන කරා යන බව එයා දන්නවා. ඈසකයක් ඇති වෙන්නේ නැහැ ධර්මයේ කෙරේ. එයා තුල සක්කාය දිට්ඨි, විෂයාකාර සක්කාය දිට්ඨි කලින් ප්‍රහාණය වෙනවා. විෂයාකාර සක්කාය දිට්ඨි. ඒ නිසා මේ සෝතාපන්න වෙනවා කියන්නේ ඔන්න ඔය ක්‍රමයට අද හෙට අනිද්ද කවදද අපි කිව්ව කිස් ගහින් සෝතාපන්න වෙන විදිහත් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි කියන එක. ඔය මම පංච උපාදානස්කන්ධය කිව්වේ. ඒ නිසා මේ කවදත් මේ හේතුඵල ධර්මයක් දැකීමෙන් තමයි යමෙක් නිවන් මාර්ගයට පැමිණෙන්නේ. ඒකයි ඒකට. ඒ නිසා මේ ධර්ම පුරුදු කරගන්න වාසනාව උදා වේවා.